ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ අතුරුගිරිය ගෝවින්ද මාවතේ පදිංචි උමංගා පණ්ඩිත සහ අනුරුද්ධ ප්‍රේමරත්න යන අය විසින්. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතවලට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ හිතේ ස්වභාවය, මේ විඥානයේ ස්වභාවය, අපි හිතන දේවල් වලට අනුව අපේ හිත සකස් වෙන්නේ කොයි ආකාරයටද, අපිට බයක්, තැති ගැනීමක්, ඊළඟට නොයෙක් ආසාවල්, අකුසල්, මෙවැනි දේවල් නිතර නිතර සිහි කිරීම තුළ මනසක් ඒ අකුසලයට නැඹුරු වෙන ආකාරයත්, කෙනෙක් නිතර නිතර පින් කරනකොට, කුසල් වඩනකොට හිත කුසලයට නැඹුරු වෙන ආකාරයත් අපිට පේන වර්තමානයේ තුල දවස ගානේ අපිට අහන්න ලැබෙන මේ අසුභවාදී දේවල්. අද මෙච්චරක් මැරිලා, අද මෙච්චරක් ලෙඩ්ඩු ඉන්නවා, මෙන්න මේ විදිහට මිනිස්සු පාරවල් වල තැන් තැන්වල සමහර අපි දකිනවා යම් යම් ප්‍රවෘත්ති විකාශන අතරතුර පවා මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අඳෝනා, මිනිස්සු විලාප දෙනවා, අඬනවා, ඒවා නාට්‍යානුසාරයෙන් රඟපාලා පෙන්වන අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි දේවල් නිතර නිතර බලනකොට ඒ ඔස්සේ මනස හැඩ ගැහිලා මිනිස්යන් තුළ විශාල බියක්, තැති ගැනීමක්, මානසික කඩාවැටීමක් ඇති වෙනවා. හැබැයි කෙනෙක්ගේ මනස නිතර ධනාත්මකව හිතනකොට මට පුළුවන්, මට නැගී සිටින්න පුළුවන්, මං කොහොම හරි මේ ලෙඩේ ජය ගන්නවා, මම මගේ ශරීරය හොඳ සෞඛ්‍ය පුරුදු තුල පවත්ව ගන්නවා. එතකොට එවැනි ශක්තිමත් මනසක් ඇති කරගෙන මනසෙන් වගේම ඒ වෛද්‍ය පුරුදු පිළිපදමින් හොඳ ආහාර පාන මේ හැම දෙයක් තුලම නිතර බණ අහනවා, ඒ වගේම හිත
ජයගත්ත බොහොම එඩිතර ක්‍රියාශීලී චරිත ගැන අපි නිතර මෙනෙහි කරනවා. එවැනි දේවල් තුළ අපේ මනස බොහොම ශක්තිමත් වෙලා ලෙඩරෝගවලට විතරක් නෙමෙයි. අපිට මෙලෝ පරලෝම ජයගන්න පුළුවන් මානසික ශක්තියක් අපේ හිත තුළ අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන. පිංහතුනී මේ බුද්ධ ශාසනය තුළ සමහර රහතන් වහන්සේලාගේ චරිත දිහා ගත්තා. උන්වහන්සේලා හිතාගන්න බැරි විදිහට ඇතිවෙච්ච ජීවිතයේ විපත් කරදර අසරණවීම් ඉදිරියේ ඒවට අභියෝග කරගෙන මානසිකව නැගී සිටපු චරිත. සමහර ජීවිත කතා අපි තේර තේරී ගාථාවල සඳහන් වෙනවා රහතන් වහන්සේලාගේ ජීවිත කතා, රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා. ඒ කතා අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා උන්වහන්සේලාගේ ජීවිතය තුළ මොනතරම් දුක් ගැහැට ප්‍රශ්න කරදර මේ සියල්ල ඉදිරියේද මේ නිවන් මඟ උන්වහන්සේලා ගමන් කරලා ධර්මාවබෝධයේ පිණිස පාර හදාගෙන තියෙන. ඒ නිසා එවැනි චරිත කතා තුළින් අපේ හිත ශක්තිමත් කරගෙන අපිට මේ වෙලාවේ මානසික ශක්තිය තුළ නැගී සිටින්න පුළුවන්. අටලෝ දහමේ කම්පා නොවෙන ගුණය ලාභ අලාභ. සමහර කාලවලට මිනිස්සු ලාභ ප්‍රයෝජන ලැබෙනවා. දැන් මේ කාල ගත්තොත් හැමෝටම හැම ව්‍යාපාරයක්ම හැම රස්සාාවක්ම හැම මනුස්සයකුටම ජීවිතය නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩා ඇතිවෙන කාලයක්. ලාභ වගේමයි අලාභත්. සැප වගේමයි දුකත් හැමෝම දුක්විදිනවා. අපේ රට විතරක්නේ මේ මුළු ලෝකයේ පුරාම බලන්න මිනිස්සු කොච්චරනං අසරණ වෙලා ඉන්නවද. සැප වගේමයි මිනිස්සු දුක්විදිනවා. ඊළඟට ප්‍රසංසා නින්දා වගේමයි ප්‍රසංසා. සමහර කාලවලට මිනිස්සු ගුණ කියනවා වර්ණා කරනවා. ඒ කටවල්වලින්ම මිනිස්සු බනිනවා ගරහනවා නින්දා කරනවා සාප කරනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊළඟට යස අයස පරිවාර සම්පත්තිය යාළුවෝ පිරිස නෑදෑයෝ වට කරගෙන හිටපු අයට ජීවිතේ කාත් කවුරුවත් නැතුව තනි වෙන දවසක් වෙන්න පුළුවන්. දැන් ඔබ මේ කාලෙ බලන්න ඔබට යාළුවෝ හිටියත් නෑදෑයෝ හිටියත් මොන තරන් සෙනග පරිවාර සම්පත්තිය පිරිස පිරිවරා හිටියත් හැබැයි තනි තනියෙන් ගෙවල්වොල්ට වෙලා ගේට්ටු වහගෙන දොරවල් වහගෙන මොන තරන් අපි ආරක්ෂා වෙලා අපි තනියම ඉන්න කාලයක්ද. ඒ නිසා මේ කාල විපත්ති ඇතිවෙන ස්වභාවික විපත් විටිං විට ඇතිවෙන කරදර මේ සියල්ලත් එක් අපිට පුළුවන්නන් පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තං යස්ස නකම්පති. මේ ලෝක ධර්මතා ඉදිරියේ හිත කම්පාවෙන් නැතුව හිත ශක්තිමත් කරගන්න පුළුවන්න. ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තං යස්සන කම්පති. අසෝකං විරජංකේ මං විරාජමානව ඉන්න නොසැලී ඉන්න. ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න. මොන කරදර බාධා විපත්තාවත් මනස ශක්තිමත් කරගෙන ලෝක ධර්මතාවේ සිහි කරගෙන හිත ශක්තිමත් කරගන්න. ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. ඒක ඉතාම වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්න. පිංහතුනී කරදර විපත් ජීවිතයේ දුක්විදපු නැති මනුස්සෙක් මේ ලෝකෙ හොයන්න නෑ. ඕනම කෙනෙක්ගේ ජීවිතය ආපස්සට එබිල බලත් ඕන තරං අනපු අවස්ථා දුක්විදපු අවස්ථා කරදර විපත් මානසික වැටිලා ලාභ අලාභ සැප දුක යස අයස නින්දා ප්‍රසංසා ඒ වගේම කායික දුක් මානසික දුක් සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මිනිස්සු අඩනවා වැලපෙනවා විලාපතියෙනවා පපෝට ගහගන්නවා මේක තමයි ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ඉපදීම සැපක් කිව්වේ නෑ. ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්. ඒ ඉපදීමත් එක් අපි කාටත් ලැබෙන දේමේ මේක ආර්ය සත්‍යයක්. මේක අපි තේරුම් ගත යුතු දෙයක් අවබෝධ කර ගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය පෙන්නුවේ හයියෝ දුකයි දුකයි වැඩක්නේ අයෝ දුකයි කියලා මනසින් වැටි වැටි ඉන්න නෙමෙයි.
දුක්ඛාරය සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්නුවේ ඒ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. ඒක අවබෝධ කරන්නයි තියෙන්නේ. ඒ දුකේ හට ගැනීමත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මෙන්න මේ නිසයි මේ දුක හටගන්නේ. ඒ හටගන්නා වූ හේතුව නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ දුක නැති කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව දුකෙන් නිදහස් වෙලා ඒ දුක නැති කරන මාර්ගය අපිට දේශනා කරා. අන්නේ දුක නැති කිරීම නම් වූ නිවන අපට සාක්ෂාත් කරගන්න තියෙන දෙයක්. ඒ පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපිට කියල දුන්න. ඒ තමයි අය මේ වරියෝ අට්ටංගිකෝ මක්ගු මේ ආර්ය අෂ්ඨායික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙන්න මේ මාර්ගයේ තමයි ලෝකයේ දුකෙන් මිදිලා නිවන කරා යන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා මේ ලෝක ධර්මතාවය තේරුම් ගත්ත කෙනා තමයි ශක්තිමත් මනසක් ඇතුව අටලෝ දහමෙන් කම්පා නොවෙන ශක්තිමත් හිතක් හදාගෙනන්නේ. පිංගතුනේ තමන්ට එන කරදර විපත් ආශිර්වාදයක් කරගන්න දක්ෂවෙන්. ඒ කරදර විපත් කොහොමද අපි ආශිර්වාදයක් කරගන්න. දැන් කෙනෙකුට මේක වැරදි විදිහකට හිතන්න පුළමොකද අපිට පේනවා සාමාන්‍යෙන් අපේ රටේ ගත්තත් ලෝකෙ සමහ රටවලත් ඒ වගේ ලක්ෂණ ඇති. කරදරයක් විපතක් වුණත් ගංවතුරක් ගැලුවත් මේකෙන් හොරාකණ පිරිසක් කොහෙෙන් හරින්නවා. නායාමක් සිද්ධ වනත් ලැබෙන ආධාර ටික හරි හොරාකන්න බලන පිරිසක් ඉන්න. ඊළඟට තව මුහදක් ගොඩ ගැල්ලුවත් සමහලාට නොයෙක් දේවල් මේ වෙලා වේවා. සමහර වෙලාවට මේ වසංගතයෙන් ගොඩ යන්න උත්සාහ කරන බඩු ටික වැඩිමිලට විකුණන නොයෙක් විදිහට පෞද්ගලික රෝහල්වල තත්ත්වය අපිට පේනවා. සාමාන්‍යෙන් වෙනද රුපියල් 5000ට 6000ට තිබ්බ කාම්බරයේ 25000යි 30000යි. මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ බෙහෙත් හේත්වල මිල මේවා වැඩි කරලා ඒ වගේ විදිහට කෙනෙක් තවත් සංසාරි මහා විශාල අකුසල කර්ම ගොඩක් රැස් කරගෙන එයා හිතනවනං මං ගොඩ ගිය. මම හොඳ ගානක් හොයා ගත්තා. අපි තමයි මේකෙන් ගොඩ ගිය කියලා ඒක තමන් විනාසය කරායන මාර්ගය. සසරෙ කල්ප ගණන් විපාක විඳින පාරක්කේ. අද අපි ඔබට ධර්මානකූලෝ කියල දෙන්නේ මේ වසංගතය ආශිර්වාදයක් කරගෙන ධර්මානුකූලෝ අපි ශක්තිමත් වෙන්නේ කොහොමද. කොහොමද අපි වසංගතයක් හරි කරදරයක් හරි විපතක් හරි ජීවිතයට එන කරදරයක්. අපි කොහොම දේක ධනාත්මකව ඒකේ යහපත් පැත්තට අපේ ජීවිතයේ සකස් කරගෙන අපි ඒ තුළින් ජීවිතයේ නිවරදි මාවතක් හදාගෙන නැගේ සිටින්. දැන් අපි ගමු මෙහෙම ඔබ අහල ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ තිසා ගෞතමී කතා. අපි කවුරුත් දන්නවා පුංචි කාලේ ඉඳන් දහම් පාසල් ගියයි දහම් පාසල් පොත්වල ස්කෝල ගියයි ස්කෝල ආගම මේ බෞද්ධ පොත්පත්වල මේ කතාව පුංචි කාලිඳං අහල ඇති. තමන්ගේ එකම දරුවා මැරිලා දරුව වඩාගෙන නොමල ගේකින් අබහොයාගෙන ගියපු මේ තිසා ගෝතමගේ කතාව අපි අහලා තියෙන. එතකොට මේ කතාව තුළින් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේ අම්ම දරුවට හරි මාදරේ. හැබැයි දරුව පුංචි වයසම මිය ගිය. වෛද්‍යවරු කොච්චර කිව්වත් ඔය දරුව මැරිලා කියලා ඒ අම්ම දරුව මැරිලා කියලා පිළිගන්න කැමති නෑ. ඒ දරුව තුරුළු කරගෙන නෑ මගේ දරුව මැරිලා නෑ කියලා අඩාන්ඩා තව වෛද්‍යවරු ළඟට යනවා. ඒ හැමෝම බලපු ගමන් කෙන මේ දරුව මැරිලා වෛද්‍යවරයටත් බැනලා දරුව උත්සගෙන යනවා. ඔහොම පිස්සුවෙන් වගේ අර අම්ම දරු සෙනෙහසෙන් දරුව වඩාගෙන දුවනකොට මහා පින් ඇති කෙනෙක් සත්පුරුසෙක් අනුකම්පා සහගතව මේ අම්මට කිව අන්න අර පැත්තේ ජේතවනාරාමේ හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයනං ඉතාම දක්ෂයි. සංසාරිකම රෝගයේ සූපත් කරන්න දක්ෂයි. මේ දරුවා එතනට අරගෙන යන්න දරුව බේරගන්න පුළුවන්.
හැමෝම මැරිලා කියනකොට අර වචනේ අම්මට අස්වැසිල්ලක් වුණා. දරුවා තුරුල් කළගෙන අඩාගෙන ජේතවනාරාමයට දරුවා අරගෙන ආවා. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උපක්‍රමශීලී වුණා. ඒකට ධර්මය කියන්නේ නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. පින්වතුනි සත්‍ය වුණත් ප්‍රකාශ කළ යුතු තැනක් වෙලාවක් තියෙනවා. ඒකට ධර්මය කියන්නේ සුභාසිතයක් වෙන්න ඕනේ. සත්‍යයක් වෙච්ච පමණින් සුභාසිතයක් වෙන්නේ. සමහර වෙලාවට අපි දන්නවා ලෝකේ ඇත්ත කියන්න ගිහලා මැරුම් කාපු අය ඉන්නවා. කෙනෙක් කියන්න පුළුවන් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැති වුණාට ඒ ඇත්ත නිසි වෙලාව කරුණාව මෛත්‍රී සහගතව කෙනෙකුට හානියක් නොවන විදිහට ඒක සත්‍යක්ම විදිහට අන්න ඒ වගේ කරුණු ගණනාවක් තුළ අපි ප්‍රකාශ කරද්දි තමයි ඒක සුභාසිතයක් හැටියට හැමෝටම ප්‍රයෝජනවත්වේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උපක්‍රමශීලී වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේට තිසා ගෞතමියෝ දරුවන් මැරිලා ඕක විසි කරලා දාලා බණහන්න වාඩි වෙන්න කියවන බණහන්න වාඩි වෙයිද? එහෙනම් බුදුරජාණන් වහන්සේටත් බැන මගේ දරුවා මැරිලා නෑ කියලා ආපහු දරුවත් තුරුල් කරගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා මට සනීප කරන්න පුළුවන්. මේකට හොඳ බෙහෙතක් තියෙනවා. අර අම්මට ඒ වචනේ පුදුම හිතට සහනයක් වුණා. ස්වාමීනි ඕන දිහාකින් මගේ බොයි බේත හොයාගෙන එන්නම් කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා අබ ටිකක් අරගෙනෙන්. අබ හැම තැන මේ කාලෙ ගෙවල් වල තියෙනවා. අබ මිටයි බෙහෙත හදන්න. ඒ වෙලාවේ දරුවා බුදුරජාණන් වහන්සේ ළඟ තියලා දුවන්න හදනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තිසා ගෞතමිය මේ දරුවත් අරගෙනම යන්න. හැබැයි මතක තියාගන්න ඒ අබ මිට ගන්නකොට නොමලගේකින් අබ ටිකක් හොයාගන්න. දැන් ඒකත් හිතට ගියා. දැන් අර දරුවත් තුරුල් කරගෙන දුවගෙන ගියා ගෙදරකට. ගිහිල්ලා කිව්වා අනේ මට මේ දරුවා සනීප කරගන්න බෙහෙතකට අබ ටිකක් ඕනේ. මිනිස්සු ඉක්මනට දුවගෙන ගිහිල්ලා අබ මිටක් අරගෙන එනවා. අබ ටික අතට ගන්නකොට මහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද? අන්න එතකොට මැරිච්ච ලිස්ට් එක කියාගෙන යනවා. අපේ තාත්තා මැරුණා, බාප්පා නැති වුණා, සීයා නැති වුණා, මේ වගේම පොඩි එකෙක් අක්කට හිටියා. ඔය ටික ඇහෙනකොට අබ ටික වීසි කළා දුවනවා. අප්පෝ අපේපා ඊළඟ ගෙදරට යනවා. ඒ ගෙදරිනුත් අහනවා. අබ දෙන්න කැමති. හැබැයි මැරිච් අයගේ නල් ලිස්ට් එක අහගෙන යනකොට අබ දාලා දුවනවා. කොහොම ගෙයින් ගෙට යනකොට තමන්ටම තේරුණා. ඉපදුනා නම් ඒකාන්තයෙන් මැරෙනවා. ඒ හැම ගෙදරකම මියගිය අයගේ විස්තර අහනකොට මේ වගේම පුංචි දරුවෝ මැරිලා තියෙනවා. ළමා වයසේ මැරෙනවා. සෙල්ලම් කරන වයසේ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. වයසට ගිහිල්ලා මැරෙනවා. ඉපදුනා නම් ඒකාන්තයෙන් මැරෙනවා. එහෙනම් මගේ දරුවටත් ඒ මරණය උරුමයි. අවසානයේ තමන්ටම වැටහුණා දරුවගේ අර මල කඳ අර මෘත ශරීරයේ එහෙම අරගෙන අමු සොහොනට ගිහිල්ලා සොහොනට දාලා ආපහු ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මට වැටහුණා මට අවබෝධ වුණා. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම සෑම කෙනෙක්ම මරණයට පත්වෙනවාමයි. ඒක මගේ දරුවටත් උරුමයි. අනේ ස්වාමීනී මේ ඉපදීමෙන් නිදහස් වෙන, ලෙඩවීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන ඒ උතුම් මග මට දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න වාඩි වුණා. මේ බුද්ධ ශාසනය තුළ බණහලා ධර්මය අවබෝධ කරගත්තා. උතුම් අරහත්වයට පත් වුණා. දැන් බලන්න එදා ඒ විපත නොවුනා නම් අදටත් කොහේ හරි සසරේ දරුවෝ හද එක්ක දරුවන්ගෙන් ගුටි කාලා, සමහරලාට මිනිසයාගෙන් ගුටි කකා, එක්ක තිරිසන් අපායක වෙන්න පුළුවන්, പ്രേත ලෝකයක වෙන්න පුළුවන්, නිරේක වෙන්න පුළුවන්. අද සසරේ කොහේ හරි ඉපදී යනවා. එහෙනම් එදා තිසා ගෞතමියට සංසාර දුකින් නිදහස් වෙලා නිවන කරා යන්න ඒ දරුවගේ මරණය ආශිර්වාදයක් වුනේ නැද්ද? සමහර වෙලාවට අපිට එන විපත කරදරය
අපිට ධර්මාවබෝධය පැත්තට අපි මේ සසරෙන් මිදෙන මාර්ගයේ පැත්තට අපි හරවගත්තොත් ඒකම අපිට ආශිර්වාදය. තැන් බලන්න සමහරයි ඉන්නවා එවැනි විපතක් ඉදිරියේ පිස්සු හැදිලා ඔළුව අවුල් කරගෙන සම්පූර්ණයෙන්ම මුළු ජීවිතයම අවුල් කරගන්න අය. හැබැයි තව අය ඉන්නවා වර්තමානය පවා ජීවිතයට තමන්ට කරදර විපත් එනකොට ඒ අය කල්පනා කරනවා අපි අප්‍රමාදීව පින් කරන්න ඕන කුසල් වඩන්න ඕන මේ වසංගතයත් එක්ක ජීවිතයට බණහපු නැති මිනිස්සු දැන් ගෙවල්වල බණහන්න පටන් ගන්න. ජීවිතයට රතන සූත්‍රය කියලා නැති අය දැම් පිරිත් පොත් පෙරලගෙන ගෙවල්වල බුදුන් අදිනවා රතන සූත්‍රය කියනවා හවසට බුදුන් අදිනවා. සමහරයින්නවා බණනං අහනවා හැබැයි අපිට භාවනා කරන්න නම් බෑ කියන. හැබැයි ඒ අයි දැම් භාවනා කරනවා. ඒ නිසා ජීවිතයේ කෙනෙකුට එන කරදරයක් විපතක් අනතුරක් ජීවිත අවබෝධය තුළින් සසරෙන් මිදෙන් ආශිර්වාදයක් කරගන්න පුළුව. ඊළඟට අපි කවුරුත් දන්න පටාචාරාව ගැන හිතන් පටාචාරාවගේ ජීවිතේ කොයි තරම් ප්‍රශ්න ගැටලු එක්ක වැරදිච්ච ජීවිතයක්ද. මහා ධනවත් පවුලක හිටපු එකම දරුවා. ආදරයක් ඇති වෙලා බැදීමක් ඇති වෙලා තමන්ගෙම මහා සිටු මැදුරේ සේවකයෙක් දර පලන්නාපු මනුස්්‍යය එක්ක දෙමව්පියන්ටත් හොරෙන් පැනලගේ. එහෙම ගිහිල්ල බොහෝ දුක්විඳගෙන අර මනුස්්‍යය එක කාලයක් ආදරෙන් ජීවත් වුණා. දරුව ලැබුණ. අවසානයේ දරුව දෙන්නෙක් ලැබිලා දරුව දෙන්නත් අරගෙන ආපහු තමන්ගේ දෙමව්පිය ළඟට එන්න පිටත් වෙලා මගදී තමන්ගේ ස්වාමිය සර්පයෙක් දෂ්ට කරලා මිය ගිය. දරුව දෙන්න වඩාගෙන අඩාඩා ඇවිල්ලා අචිරවතී ගඟෙන් දරුව දෙන්න එතර කරන්න ගිය වෙලාවේ එක දරුවෙක් වතුරේ ගහගෙන ගියා අනෙක් දරුවා උක්කුස්සෙක් දැහැගෙන ගියා. මේ කතාව අපි අහලා තියෙනවා. අවසානයේ මේ පටාචාරාවට පිස්සු හැදුනා. පිස්සුවෙන් වගේ පාරවල් වල ඇඳි වතවත් නැතුව පාරි දුවගෙන ගියා කියලා බහලා ඇති. හැබැයි මතක තියාගන්න එදා ඒ මහා කරදර විපත් එක පිට හෙනගෙඩි වගේ කරදර විපත් වලට මුහුණ දුන්නේ. මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබන්න පුළුවන් මහා පින් ඇති කෙනෙක්කේ. අවසානයේ එහෙම පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට එදත් පින් ඇති කෙනෙක් මඟ පෙන්නවා. පිස්සුවෙන් වගේ දුවගෙන එවුනේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසන ඒ පුුණ්‍ය භූමියට. එදා බුදුරජාණන් වහන්සේ පිහිට වුණා මේ බුද්ධ ශාසනය තුළ බණහල පැවිදි වුණා. ඒ පැවිදිවිච්ච ඒ ජීවිතයේ භාවනා කරලා වීරිය වඩලා උතු මරහත්වයට පත් වනා නික්ලේශී භාවයට පත් වනා. ඒ මරණයමයි මෙනෙහි කරේ ධර්මාවබෝධයට. පටාචාරාව උතු මරහත්වයට පත්වේ චාකාරයේ තේරී ගාථාවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. පටාචාරාව හැමදාම පැවිදි වෙලා දැන් පැවිදි භික්‍ෂුණිය නිදාගන්න යනකොට පාදෝවනය කරලා තමන්ගේ කුටියට ගිහිල්ලා භාවනා කළ නිදාගන්න. දවසක් පාදෝවනය කරනකොට ගලාගෙන ගිය ජලයේ ටික දුරක් ගලාගෙන ගිහිල්ල පොළොට උනා ගත්තා. පහුවදා ඒ විදිහටම පාදෝවනය කරනකොට ඒ ජලයේ තව ටික දුරක් ගිහිල්ල පොළොවට උනාගත්තා. ඊළඟ දවසෙත් පාදෝවනය කරනකොට ඒ වතුර ටික එතනම පොළොට උනාගත්තා. භාවනාවට වාඩි වෙලා මේ නිමිත්ත මෙනෙහි කරා. මේ ජල පහර පාදෝවනය කරනකොට ගලාගෙන ගිය වතුර ටික වගේ ජීවිතයක් සමහරය පුංචි වයසෙ මැරෙනවා. ළමා වයසෙ මැරෙනවා. තරුණ කාලෙ මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. ඉපදුනානං ඒ කාන්තේ මේ සත්වය මේ යන මේකයි ජීවිතේ. මේ විදිහට ඒ නිමිත්තම තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකව තමන්ගේ දරුවෝ ස්වාමිය අවසානි ගමට එනකොට අම්ම තාත්තත් මිය ගිහිල්ල සොහොනක දැවෙනවා. ඈතින් දුම යනකොට මිනිස්සු කියනවා අර දැවෙන්නේ ඔබේ දෙමව්පියන්ගේ සොහොන්වල ගිනි ජාලාර ඈතින් යන්නේ.
ඒ තරං එක පිට කරදර විපත් ගොඩක් ඇති වෙලා දැන් ඔබ අද අනික් පැත්තට හිතන් අපි පටාචාරා කතාව බොහෝ දෙනෙක් අහල ඇති කියවල ඇති හැබැයි මිනිස්සු මේ කතාව දිහා බලලා සංවේදී තැන තම යල්ලන් හැඟීම් බර තැන අල්ලන් හනේ පටාචාරාවට එහෙම වුණාදූ හයියෝ කොහොමද මොන තරන් දුකක්ද ඇස්වල කඳුළු පුරෝගෙන එතකොට මේ පටාචාරා කතාව තුළ අපි සංවේදී වෙන්න උත්සාහ කරනවා හැබැයි ඔබ මෙහෙම හිතන් එදා ඒ විපත් නොවනා නං අදටත් පටාචාරාව මේ සංසාරය කොහේ හරි එක්කො දරුව හදහද එක්කො අපායක වැටිලා සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමන කොහේ හරි දුක්විඳ විඳ ඉන්නවා. ඒ තමන්ට ආපු කරදර විපත්ම තමන්ට නිවන් අවබෝධයට ආශිර්වාදයක් කරගත්ති නැද්ද. එතනමයි තමන්ට නිවන් අවබෝධයට ආශිර්වාදයක් වුණේ. ඒ නිසා පිංහතුනේ අපිට කරදරෙන්න්න පුළුවන් ජීවිතය ඕනැම වෙලාවක. මේ වසංගතය තුළ තමන්ගේ පවුල්ලල තමන්ගේ ප්‍රියයන් තමන්ගේ ආදරණීයන් තමන්ට අහිමි වෙච්චාය කොච්චර ඉන්නවත්. ඒ අය බොහෝ දෙනෙක් අපිට ඉස්පිරිතාලෙකට ගෙනිය ගන්න බැරි වුණා. හරියට දැඩි සත්කාරකට ඇතුල් කරගන්න බැරි වුණා. අපිට මෙන්න මෙහෙම අඩු පාඩුවක් වුණා මෙහෙම වුණානං හොඳයි මෙහෙම වුණානං හොඳයි කියලා හැම වෙලාම හිත ඒ අඩුව ගැන හිත හිතා පසු තැවිතැවීම ඉන්න ඒක තමයි හිත්තල ස්වභාවය. නමුත් මේ වෙලාවේ අප්‍රමාදියෝ වීරිය වඩන් මේ දවස ගාන අනේ අච්චර මැරෙනවා මෙච්චර මැරෙනවා මේ ලෝකෙ මෙච්චර මැරෙනවා මොකක් වෙලා වෙයිද දන්නේ අපිත් මැරෙයිද දන්නේ මේ එකක්කත් කරලා වැඩක්නෑ ඒ වගේ මානසික වැටිලා කඩා වැටිච්ච මනසකින් ජීවත්වෙන්න එපා. මේ වෙලාව හිත ශක්තිමත් කරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගෙන ධර්මයෙන් දක්ෂ ශක්තිමත් මනසක් ඇති කරගන්න. පිංහතුනේ වර්තමානි පවා මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් මම ලංකාවේ ධර්ම දේශනා කරමින් වඩිනකොට එක්තර ආරණ්‍ය සේනාසනයකදී ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් වයසක වගේ ස්වාමීන් වහන්සේ නමකුයි ටිකත් තරුණ පුතෙක් වගේ තරුණ වයසේ පොඩි හාමුදුරු කෙනෙකුයි දෙන්නෙක් ඇවිල්ල පත්කඩේලලා බොහොම ගෞරුවෙන් මට වන්දනා කරලා ඊට පස්සේ මම දන්නේ නෑ කවුද කියලා. මේ දෙන්න වැඳගෙන කිව්වා අනේ ස්වාමීනි ඔබවහන්ස එදා මම බණ කීවෙත් මේ වගේ මාතෘකාවක්. ඒ බණ ඒ ආරන්නේ ධර්ම දේශනාව අවසන් වෙලා මේ ස්වාමීන් වහන්සේලා දෙන වැඳලා කියනවා ස්වාමීනි අපේ පවුලේ 8 දෙනෙක් හිටියා. සුනාමියෙන් ඉතුරු වුණේ අපි දෙන්න විතරයි කියෝ. ඉතුරු 6 දෙනාම සුනාමියෙන් මැරිලා. මේ තාත්තයි පුතයි බේරුණෙත් වෙන ගමනක් ගිහිල්ලා එදා දවස් කීපයක් ඒ ගමෙන් පිට වෙලා ගමනක් ගිහිල්ලා දවස් 2-3කට පස්සේ ආපහු එනකොට ගේත් නෑ ගේ තිබ්බ තැනත් නෑ ඔක්කොම ගැලවිලා ගෙදර අයගේ 2-3 දෙනෙක්ගේ විතරයි මලමිනියක් හරි ගොඩ ගහලා තිබුණේ. එතකොට බලන්න මේ සුනාමි විපත දැන් ඔබම හිතන්නේ මේ සුනාමියෙන් අපේ රටේ 30-40,000ක් එදා මැරුණා. දකුණු ආසියාවේ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු මිය ගියා. ඔය සුනාමිය නිසාම පිස්සු හැදිච්ච අය ඉන්නවා. මනසෙන් කඩාගෙන වැටිච්ච මිනිස්සු ඉන්නවා. හයියෝ ඇයි අපිට මෙහෙම වුණේ කියලා. හැබැයි අර තාත්තයි පුතයි ඒ දෙන්න කියනවා හාමුදුරනේ අපි කල්පනා කරා සංසාරේ කොච්චර අපිට මෙහෙම වෙලා ඇද්ද. උපෝපං ආත්ම භාවවල් වල කොච්චර අපේ දරුවෝ ඥාතීන් ස්වාමිවරු බිරින්දෑවරු මේ වගේ අපිට අහිමි වෙලා ඇද්ද මේක තමයි සංසාරේ. ඒ නිසා මේ තාත්තයි පුතයි දෙන්න කතා වුණා. දැන් ඉතින් අපිට මේ ඉපදෙමින් මැරමින් යන සංසාරයෙන් කොහොම හරි නිදහස් වෙලා මේ ජීවිතේ කුසලයක් වඩාගෙන සසර ගමන කෙටි කරගන්න අපි උත්සාහ ගමු කියලා දෙන්නම පැවිදි වෙලා. ආරණ්‍යකට ගිහිල්ලා කාලයක් ගුණ ධර්ම පුරාගෙන ඉඳලා ඒ ආරණ්‍ය පැවිදි වෙලා. දැන් බලන්න උන්වහන්සේලා හොඳට සීල් ගුණ දහම් රැකගෙන බණ භාවනා කරගෙන ගුණ ධර්ම පුරාගෙන අද නිවන් මඟ ගමන් කරනවා. ඒ දෙන්නට ධර්ම අවබෝධයට ඒ විපත තමන්ට ආශිර්වාදයක් කරගත්තා. මේ ලෝකෙ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් ලෝකයක් නෙමෙයි.
සමහර කාලවලට ගංවතුර විපත් මිනිස්සු සිය ගනම් මැරෙනෝ නාය ගිහිල්ල මැරෙනවා. භූමි කම්පායනෝ ගොඩ නැගිලි පිටින් කඩාගෙන වැටිල මිනිස්සු මේ යනෝ. ජල ගැලීම් වෙනවා මුහුදු ගොඩ ගලනෝ. සමහර රටවල් වල ගිනි කඳු පුරනෝ ලැව්ගිනි වලින් මැරෙනෝ. මේ ලෝකයේ තුළ මොනතරන් ස්වභාවික විපත්වලින් ව්‍යසනවලින් මිනිස්සු මැරෙනවාද. විටිං විට මේ වගේ වසංගත ඇවිල්ලා ලෝකෙ දහස් කනල් ලක්ෂ ගනම් මිනිස්සු වසංගත ලෙඩරෝගවලින් මේ යනවා. ජීවිතයේ කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපේ ජීවිත ලෙඩවෙයිද අසරණවෙයිද මොන වගේ විපත්වලට අපිට මෝන දෙන්න වෙයිද අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පිංවතුනි අටලෝ දහමෙන් කම්පාන් නොවෙන අකම්පිත හිතක් සකස් කරගන්න නං ධර්මයෙන් ශක්තිමත් මනසක් ඔබ හදාගන්න දක්ෂවේ. ඔබේ හිත ධර්මයෙන් ශක්තිමත්න මොන විපත් මොන කරදරාවත් ඔබ බොහොම ශක්තිමත් කෙනෙ. ඔබේ හිත වැටෙන් නැතුව මනස ධර්මී තුළ පවත්වන්න පුළුවන්. දැම්මං ඔබට මේ විඤ්ඥානයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේශනාවක් ඇසුරේ මේ මනස සතුටෙන් තබා ගැනීමට කොච්චරනං අපි මේ කරන කියන බලන දේවල් අපිට උපකාර වෙනවද කියන කාරණය ඔබට තේරුම් ගන්න මන් ධර්ම කොට්ටසක් ඔබට කියල දෙන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. අවිද්‍යා සහගතෝ පුරුෂ පුද්ගලෝ පුඤ්ඥංචේ සංකාරං අභිසංකරුන්තීති පුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. ඒක තේරුම තමයි මේ අවිද්‍යා සහගත පුද්ගලයා පින් කරනවා. නැවත නැවත පින් කරනවා. එහෙම පින් කරනවා නැවත නැවත පින් කරනකොට පුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. එයාගේ විඤ්ඥානය එයාගේ මනස යාගේ හිත පිනට නැඹුරු වෙච්ච හිතක් එයාට සකස් වෙනවා. ඊළඟට අවිද්‍යා සහගතෝ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඥංචේ සංකාරං අභිසංකරොන්තීති අපුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. අවිද්‍යා සහගත කෙනෙක් පව් කරන අකුසල් කරන. නැවත නැවත අකුසල් කරනු. එතකොට මොකද වෙන්නේ අපුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. අකුසලේට අනුව හිත හැඩ ගැහෙනවා සකස් වෙනවා. ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අවිද්‍යා සහගතෝ පුරුෂ පුද්ගලෝ ආනෙන්ජංචේ සංකාරං අභිසංකරොන්තීති ආනිඥූපගං හෝති විඤ්ඥාන. ආනින්ජාවි සංස්කාර එයා සමාධිය වඩනවා දිහාන වඩනවා. හොඳට භාවනා කරලා භාවනා වඩනවා. එතකොට මොකද වෙන්න යාගේ විඤ්ඥානයේ සමාධියට අනු සකස් වෙනවා. භාවනාවට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. ඔන්න ඕක තමයි හිතේ ස්වභාවය. දැවෝක මං ඔබට තවත් සරලව කියන්න. අපි නිකන් කතාවට කියනවා නේද මැස්ස ගහන පැත්තට වැලා ඇදිලා යනවා කියලා. ඕක තේරෙනවන ඔබට. අපි මොනවහරි පැෂන් වැලක් හරි මොනවහරි වැලක් ගහක් හිටෝල වැල වගේ ඇදිලා යන ඕකට මැස්සක් ගහන එක ලීයක් හිටවල එහෙම මැස්සක් හදනවා. ඒ මැස්ස ගහන පැත්තට වැල ඇදිලා යනවා. මේ හිතේ ස්වභාවයත් ඔය වගේමයි. ඔබ නිතර පින් කරනකොට නිතර බණහනකොට නිතර බුදුන් අඳනකොට පිරිත් කියනවා කුසල් වඩනවා ඔබේ මනස පුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. පිනට නැඹුරු වෙච්ච මනසක් ඔබට හැඩගැහෙනවා. ඔබ නිතර අකුසල් කරනවා පව්කං කරනවා. සත්තු මරනවා හොරකං කරනවා ප්‍රාණඝාත කරනවා වැරදි වැඩ කරනවා. ඒ අකුසල්ම හිතනවා අකුසලේම යෙදෙනකොට ඔබේ මනස අපුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. අකුසලේට නැඹුරු වෙච්ච මනසක් ඔබට සකස් වෙනවා. ඔබ නිතර භාවනා කරන්න පටන් ගත්තොත් ඒ භාවනාව පුරුදු කරන්න ඔබේ මනස භාවනාවට නැඹුරු වෙච්ච මනසක් ඔබට හැඩගැහෙන. දැවක මං ඔබට උදාහරණ වසයෙන් කියල දෙන්න. දැන් අපි හිතම කෙනෙක් ඔන්න බණහන්න පටන් ගන්න. පටන් ගන්න අමාරුයිනි. පස්සෙ බැරි යනේ අද නම් බෑ හෙට ඉනම් පටන් ගන්නවා අද කම්මැලි. එතකොට ඔය වගේ ප්‍රමාදය ඇති කරන සිතුවිලි හිතට නොමොකද තාම පුරුද්දක් නෑ විඤ්ඥාන එකට පුරුදු වෙලා නෑ. පුරුදු වෙලා තියෙන ටෙලිනාට්‍ය බල වෙන වෙන දේවල් ඒවට පුරුදුනාට පස්සේ මනස ඒකටමයි. දැන් ඔබ බලන්න පෝර්නොල්ට ඇබ්බැහි වෙලා ඉන්න ගෙවල්ලොල දරු දවසම පෝර්ණයකට ඇනෑනා වෙලාව යනවා තේරෙන්නේ
එක්කොයි ගේම් ගහන්න පුරුදු වෙච්ච දරු ඉන්ටර්නෙට්වල අන්තර්ජාලය කොච්චර නං ඒවට ඇබ්බැහි වුණාට පස්සේ ඇබ්බැහි වෙච්ච මනස ඒක ඔස්සේම දුවනවා. අපි හිතමු කෙනෙක් මනස පුරුදු කරනවා බණහන් පටන්ගන්න අමාරුයි. අපි හිතම ඔන්න කොහොම හරි පටන්ගන්න මං අද ඉඳං හරි බණහනවා කියලා දවසකට බණක් අහනවා. ඊළඟ දවසෙත් බණක් අහනවා. ඊළඟ දවසෙත් බණක් අහනවා. ටික දවසක් යනකොට ධර්ම දේශනා ගැන ධර්ම කරුණු වැටහෙනකොට ආසාවක් ඇති වෙනවා. දැන් බණ දෙකක් අහන්න පටන් ගන්නවා. ඊළඟට කාලයක් ගිහිල්ලා දවසකට බණ 3ක් විතර අහනවා. දැන් ඒ ධර්මයේ ගැන නිතර මෙනෙහි කරනවා. ඒ ධර්ම කරුණු ගෙවල් වල සාකච්ඡා කරනවා. ඒ ධර්මයට අදාළ පොත්පත් කියවනවා. දැන් මොකද වෙන්නේ? නිතර නිතර යෙදෙනකොට පුඤ්ඤූපගං හෝති විඥාන. ඒකට හැඩ ගැහිච්ච මනසක් සකස් වෙනවා. අන්න දැන් කාලයක් යනකොට ඔබේ හිත ඔබේ මනස බණ ඇසීමට සකස් වෙලා. දැන් අපි හිතමු ඔබට එක දවසක් බණ අහන්න මග ඇරුණා කියලා. වෙනද හැමදාම අහපු බණ එදාට බණ අහන්න අමතක වුණා. දැන් එතකොට අයියෝ අද මට බණ ටික අහගන්න බැරි වුණානේ. අපරාධේ අද මේ බණ අහන්න වෙලාවනේ. අද මං හැමදාම මේ බණ අහන දවස. අද මට බණ අහන්න අමතක වුණා. දැන් මේක ලොකු දෙයක් වගේ හිතට දැනෙනවා. ඇයි හිත කුසලයට පුරුදු වෙලා අර පිනට නැඹුරු වෙච්ච මනසක් නිසා එක දවසක් මග හැරුණත් ඒක හිතට අඩුවක් වගේ තේරෙනවා. නිතර ගෙදර බුදුන් අදින කෙනාට එක දවසක් බුදුන් අදින්න බැරි වුණොත් එයාට ඒ වගේම දැනෙනවා. අනේ අද මට බුදුන් අදින්න බැරි වුණා. අද ගෙදර බුදු පහන තියන්න බැරි වුණා. හැමදාම ගෙදර පිරිත් කියලා නිදාගත්ත කෙනාට කොයි හරි ගමනක් ගිහිල්ලා මහරෑ වෙලා හරි යම් ලෙඩක් හැදිලා හරි පිරිත් ටිකක් කියලා බුදුන් අදින්න බැරි වුණොත් ඒක හිතට ලොකු අඩුවක් වගේ දැනෙනවා. අනේ අද මට පිරිත් කියන්න බැරි වුණා. අද සුන්සූත්‍ර කියලා පහන තියන්න බැරි වුණා. එතකොට ඔය වගේ දන් දෙන්න පුරුදු වෙච්ච කෙනා නිතර දානයට කැමති දානයට නැඹුරු වෙච්ච මනසක් ඇති කෙනාට අයියෝ මට දන් මේ පාර දාන දී ගන්න බැරි වුණා. මේ පාර පන්සලට ගිහිල්ලා වෙනදනම් අපි දාන දෙනවා. මේ පාර දානයක්වත් දෙන්න බැරි වුණා කාලෙකින්. දැන් හිතට ලොකු අඩුවක් වගේ දැනෙනවා. දැන් ඔබට තේරෙනවද යම් පිනක කුසලයක මනස නිතර නිතර යෙදෙනකොට අපේ මනස ඊට අනුව හැඩ ගැහෙනවා. අකුසලෙත් ඔය වගේම තමයි. දැන් ඔබ හිතන්න රාග සහිත සිතුවිල්ලක් හිතන්න මොකද වෙන්නේ? හිත රාගයට අනුව හැඩ ගැහෙනවා. ද්වේෂයත් එහෙමයි. තරහකාරය ගැනම හිතනවා. අසවලා මට මෙහෙම කරා මුන් මට මෙහෙම කරා. ඒක හිතන්න නූපන් රාගය උපදින උපන් රාගය බලවත් වෙනවා. බයත් එහෙමයි. අපි හිතමු ඔබට තේරෙන උදාහරණයකින් මං කියන්න. දැන් ඔබ ගෙදර ඉන්නවා වෙනදා හැමදාම ගෙදර තනියෙන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් කියලා හිතන්න. දැන් කවුරු හරි එනවා නෑදෑයෙක් යාළුවෙක් ඇවිල්ලා අනේ කොහොමද කියලා දැන් කතාව පටන් අරගෙන දැන් හොල්මන් කතා කියනවා. මෙන්න මෙහෙමයි අසවල් තැන මෙහෙම හොල්මන් තිබ්බා. දැන් ඇත්ත වගේ කියනවා. දැන් මේක අහගෙන ඉන්නකොට දැන් ඒක හිතනවා. අඩු ගානේ අපි හිතමු අපි චිත්‍රපටියක් බැලුවා මේ වගේම දෙයක් කියලා බය වෙන හිත බය වෙන දෙයක් අහලා බලලා ඒක ඔස්සේ දැන් හිතන්න පටන් ගත්තොත් වෙනදා අර ගෙදර තනියම හිටියට දැන් ගෙයි ඇවිදින්නේ බයෙන්. පොඩි සද්දයක් ඇහුණත් ගැස්සෙනවා. නිදාගන්න ගියත් වටපිට බලනවා ලයිට් එක දාලා බලනවා හිත බයයි දැන්. බය ගැන හිතන්න හිත ඒකට හැඩ ගැහෙනවා. රාගය ගැන හිතන්න හිත රාගයෙන් යටපත් වෙනවා. ද්වේෂය ගැන හිතන්න හිත ද්වේෂයෙන් යටපත් වෙනවා. මම මේ කාරණාව ඔක්කොම ඔබට විස්තර කරේ පින්වතුනි ඔය වගේමයි මනස මැරෙනවා කියලා මේ මැරෙන ගණන් හදා දවස ගානේ ඒවා බල අද මෙච්චරයි ලෙඩ්ඩු අද මෙච්චර මැරුණා මිනිස්සුන්ගේ අඬන ඒවා විලාප දෙන ඒවා බලන්න. අද පත්තරයක් ගත්තත් මේ පත්තරේ කෙනෙක්ගේ මනස වැඩෙන හිතේ එකඟතාවය ඇති වෙන කෙනෙක්ගේ හිත ශක්තිමත් වෙන යහපත් දේවල් අඩුම ගාන මේ පත්තරේ 10%ක්වත් හොයාගන්න නැහැ. හොරකම් අපරාධ මිනීමැරුම් දූෂණය කරපු ඒවා වද දීපු ඒවා අපරාධ ඕවම තමයි කියවන්නේ.
රූපවාහිනියක හරි ගුවන් විදිලියක හරි ඕනම දේක ප්‍රවෘත්ති විකාශනයක් ගත්තත් බ්‍රේකින් නිවස් කියල යනේ වැැහුවත් විපතක් කරදරයක් අනතුරක් මිනිස්සු අඩනේවා විලාප දෙනේවා මේවා කාලයක් අපි අහල බලල ඒවම මෙනෙහි කර ඉන්නකොට මනස ඒ ඔස්සේ හැඩ ගැහෙනවා. සමහරු මානසික හැම වෙලාවෙම මනස වැටිච්ච මානසික දුරුවල වෙච්ච මනසින් වැටිච්ච පිරිසක් බවට පත්වෙන. මනසෙන්ම ලෙඩ වෙලා ඉවරයි. සමහරයට අපි තුම් මේ රෝගය ඕන කෙනෙකුට හැදෙන්න්න පුළුවන්. මේ ලෝකයේ මේ වසංගතයක් පේන විසබීජයක් නෙමේ. එංගලන්තේ චාල්ස් කුමාරයටත් හැදුන එංගලන්තේ අගමැතිටත් හැදුනා. ලෝකෙ බොහෝ රටවල අගමැතිවරු ජනාධිපතිවරු රටේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඕන තරම් මේ රෝගය වැළඳුනා. හැබැයි බොහෝ දෙනෙකුගේ මානසිකත්ය හිතන්න කොච්චර ප්‍රාථමික මනස මේ හිතෙන් බයවෙලා මේවා දැකලා මානසික වැටිලා සමහරු පොසිටිව් කියනකොටම මානසික මට්ටම සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා 150 කඩාගෙන වැටලා ඉවරයි. එතනින් පස්සේ මනසෙන් මැරි ඉන්නේ. හිතේ විඳවනවා මුළු ඇඟම වෙවුලනවා නිකම්ම බයට හුස්ම ගන්න බෑ සමහරුන්ට. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න. පිංගතුනි අපි අකුසල් ගැන බය වෙන දේවල් අසුබ දේවල් නරක දේවල් ඒවම හිතන්න හිත ඒකට අනුව හැඩ ගැහිලා මනස වැටෙනවා. මනුස්සේකුගේ මානසික ශක්තිය මානසික දරා ගැනීමේ හැකියාව කඩාගෙන වැටෙනවා. මනස වැටෙනකොටම ශරීරයේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය ලෙඩරෝගවලට ඔරුත්තු දෙන මානසික ශක්තිය පුද්ගලයක කඩාගෙන වැටෙනවා. ඒ නිසා ලෙඩරෝග ජයගන්නත් ජීවිතය හැම ප්‍රශ්නයකටම මූුණදීලා හිත ශක්තිමත් කරගන්නත් ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බවට පත්වෙන්. ඒ ශක්තිමත් මනසක් ගොඩනගා ගන්න තියෙන්නේ යහපත් දේවල් කිරීමෙන් පින් කිරීමෙන් කුසල් වැඩීමෙන් අටලෝ දහමෙන් කම්පා නොවෙන හිතක් ඇති කරගන්න. ධර්මී හැසිරෙන ධර්මානුකූලව හිතන කෙනා තමයි ලාබාලාභ නින්දා ප්‍රසංසා සැප දුක යස අයස මේ ඕනෑම විපතක් අටලෝ දහම ඉදිරියේ පුට්ටස්ස ලෝක දම්මෙහි මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති යාගේ හිත කම්පා වෙන්න. එයා මනසෙන් වැටෙන්නේ අසෝකං විරජංකෙමං යා විරාජමානව නොසැලීන්නවා. ඒ තා මංගල මුත්තමක් අන්න ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ නිසා පිංහතුනි මෙවැනි විපත්තිදායක කාලෙක් අපිට රට ලෝකයේ වෙනස් කරන්න බෑ. ලෝකෙ බොහෝ පිරිසක් අපායටම නැඹුරු වෙච්ච කෙලෙස්වොලින්ම විනාසේ කරා යන්න උත්සාහ කරන පිරිසක් ලෝකෙ පුරා ඕන තරන් ඉන්න. මොකද අදාපි මේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ආවිශ්‍ය පිරිහිච්ච කාලෙක. මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා අධර්මරාගේ විෂමලෝබය මිත්‍යා ධර්මය බලවත්වෙච්ච කාලෙක අපි ඉන්නේ. මෙවැනි කාලෙක මේ ලෝකෙ වැඩිපුරම ඉන්න පින් කරන කුසල් වඩන යහපත් ගුණ ඇති මිනිස්සු නෙමෙයි. හැම වෙලාම කාවහරි අමාර්වේදාන කාටහරි ගිනිගෙඩියක් දෙන මේ රෝගයකින් හරි කොහෙන් හරි මිනිස්සුන්ගේ විපතකින් සතුටක් ලබල කෙනෙක් විනාස කරන්න උත්සාහගන්න එවැනි පාපී අදහස් ඇති පෞකාර සිතුවිලි ඇති මිනිස්සු ලෝකෙ පුරා ඉන්නවා. එක ලෝකෙ හැම තැනම තියෙන. හැබැයි ඒ සියල්ලෙන් බේරිලා තමන් දක්ෂ වෙන්න ඕනෑ තමන්ගේ මනස ශක්තිමත් කරගන්න. ඒ නිසා එවැනි අසුභ දේවල් තමන්ගේ මනසට පීඩා ඇතිවෙන දේවල් දවේශය ඇතිවෙන දේවල් බය තැතිගැනින් ඇතිවෙන දේවල් නිතර බලනයකෙන් නරබනයකෙන් ඒවම කියෝ ඒ වගේ පොත්පත් පත්තර කියෝන එකෙන් වලකින්. හිත හැම වෙලායම බොහොම සතුටෙන් තියාගන්න. දවසේ උදේ නැකිටපු ගමන් බුදුන් ඇඳල හිත ශක්තිමත් කරගන්න. උදේ පාන්දරර මෝර පිරිතේ ගාථාව කියලා දවසටම තමන් ආශිර්වාදයක් තමන්ට අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවස පුරා මට කිසිදු විපතක් අනතුරක් කරදරයක් නොවේවා මා ආරක්ෂාවේවා. තමන්ගේ ගුණධර්ම ගැන සිහි කරලා උදේ පුළුවන්නන් ටික වෙලාවක් මෛත්‍රී වඩන්න ලෝකයාට
හිතට ලොකු ප්‍රබෝධයක් සතුටක් ඇතිවෙනවා. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. දවස පටන් ගන්න පිනකින් මනස බලවත් කරගෙන. ඊළඟට ආනාපාන සතිය. මේ දවස්වල මේ හුස්මත් එක් අපේ පෙනහළු එක්ක. බොහෝ දුරට ඔබට පේනවා මේ රෝගය පෙනහළු දුරුවල වෙලා නියුමෝනියා තත්ත්වයන් යටතේ තමයි බොහෝ දෙනෙක් මේ යන්. මේ හුස්ම පෙනහළුවල තියෙන ශක්තිමත් භාවය ඒ අතර ඔබ යම් මානස් ගෙදර හිටියත් එලියට බහින්න බැරි වුණත් ඇවිදින්න බැරි වුණත් ඔබට පුළුවන් මේ හුස්ම එක්ක යම් යම් ව්‍යායාම ක්‍රම තියෙනවා. ඒවට කියනවා බ්‍රීතිං එක්සර්සයිස් කියලා. එතකොට ඒ වගේ හොඳට හුස්මල්ලගෙන හුස්මත් එක්ක තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය හොඳට පවතින ආකාරයට ශක්තිමත් මනසක් වගේම කයත් නිරෝගිය පවත්වගන්න. හොඳ ආහාර රටාවක්. හොඳ ඖෂධීය කැඳවර්ග ආහාරවර්ග ඔබ මේ කාලය තුළ තමන්ගේ කය නිරෝගීව තියාගන්න හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒ වගේම දවසේ හොඳට පන්සිල් සමාදන් වෙලා හොඳට බණහන් පොතක් පතක් කියව්වත් තමන්ගේ මනසට කුසල් වැඩෙන පින් වැඩෙන එවැනි කතා කියවන්න. හවසට හොඳට බුදුන් ඇඳලා තුන් සූත්‍රයේ කියලා පිරිත් ටිකක් කියලා මෛත්‍රී වඩලා නිදාගන්න ගියත් හිත ශක්තිමත් කරගෙන හිත රැකගෙන මෝර පිරිත තියෙනවා රාත්‍රී නිදාගන්න යනකොට කියන ගාථා දෙක. ඒ ගාථා දෙක කියලා රාත්‍රී අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද මේ රාත්‍රී කාලෙ මට කිසිම කරදරයක් විපතක් අනුතරුවක් ඇති නොවේවා. ඒ බ්‍රහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේ මේ නමෝ තේජ මම් පාලයන්තු නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන බොහොම ශක්තිමත් මනසකින් දවස නිදාගන්න නින්දට යන් ධර්මය සිහි කරගෙන. සද්ධහා සීල සුත තියාග ප්‍රඥා කියන මේ ගුණධර්ම ඇති කරගන්න. ඒ නිසා පිංහතුනි හිත රැකගන්න. කයලෙඩ වනත් හිතලෙඩ නොවී හිත ශක්තිමත්ව පවත්වගන්න. මේ ලෝකයේ තුළ ඔබ ලෝකෙ හිත ශක්තිමත් කරගෙන හිතාගන්න බැරිවිදිහට වෛද්‍යවරු පවා මැරෙනවම කියපු රෝගීන් අදටත් ජීවත්වෙන ඉන්න. සමහර පිළිකා හැදිලා මාරාන්තික පිළිකාවට ගොදුරු වෙච්ච මිනිස්සු. බොහොම ශක්තිමත් මනසෙන් භාවනාවට යොමු වෙලා බණ භාවනා කරමින් පින්දහම් කරමින් හිත ශක්තිමත් කරගෙන තමන්ගේ ලෙඩරෝගවලින් කොහොම හරි බේරිලා ජයගත්ත මිනිස්සු ඉන්න. ඒ වගේම මේ කෝවිඩ් රෝගයෙන් පවා රෝගී වෙච්ච බොහෝ දෙනෙක් යම් යම් අපහසුතා ඇති වෙනකොට සුවවෙච්චාය ඔවුන් ඔබ සමහරලාට අන්තර්ජාලයෙන් වෙන්න පුළුව ඔවුන්ගේ ප්‍රකාශන වෙන්න පුළුව. අපි අර බොහෝ වෙලාවට මේ අඩන වැලපෙන ඒ වගේ දේවල් මහනවට වඩා ඔබ හොයලා බලන්න මේ රෝගයේ සූපත් වෙච්චාය අතර බුදුගුණ සිහි කරලා හොඳට මෛත්‍රී වඩලා ධර්මය මෙනෙහි කරගෙන හිත සකස් කරගෙන ශක්තිමත් මනසක් ඇති කරගත් අය මේ රෝග පීඩාවලින් හිත ශක්තිමත් කරගෙන නැගී සිටපු අය ගැන. ඒ නිසා වීරියවන්ත වෙන්න හිත ශක්තිමත් කරගන්න. පිංහතුනේ ශක්තිමත් මනසක් ඇති කෙනාට තමන්ගේ ආයුෂ පවා චිත්ත බලයෙන් ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ ඉහලටම හිත දියුණු කරගත්ත මහා පින්වන්ත මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම උත්තමයන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේට පුළුවන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරලා සතර ඉරදිපාද බලයෙන් ඒ වෙනකොට තියෙන පරමාවිශ ආයුෂ් කල්පයක් හරි ඊටත් වැඩිපුර හරි ඉන්නත් පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිශ අවුරුදු 120යි. චිත්ත බලයෙන් හිතේ ශක්තිය දියුණු කරපු කෙනෙකුට ඊටත් වැඩිපුර වුණත් ඉන්න පුළුවන් කිය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානය අසලදී ආනන්ද හාමුදුරන්ට එක සිහිපත් කරා. ඒ වගේම බේලුව ගමේදි බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙලා ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳිලා ඉතාම වේදනාවක් බුදුරජාණන් වහන්සේට දැනෙනවා. උන්වහන්සේ සතර ඉර්ධිපාද බලය තමන් ඉර්ධිපාද කියන ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා හිතේ ඇති කරගන්න භාවනා වඩලා ඇති කරගන්න චිත්ත දියුණුව.
මේ 이르දිපාද බලයෙන් අධිෂ්ඨාන කරනවා සමගම ආයු සංස්කාර උන්වහන්සේගේ රෝගය ඒ සැනින් සුවපත් වුණා කියන. මාරාන්තිකව ඇතිවෙච්ච බඩේ අමාරුව පවා චිත්ත බලයෙන් සැනින් සුවපත් වුණා. බුදුරජාණන් වහන්සේ එලිමහනට ඇවිල්ලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරන්ට පුදුමයි. මේට ටික වෙලාවකට පරින් ගිලන් වෙලා වැඩ හිටිය තථාගතයන් වහන්සේ අනේ දැන් සුවපත් වෙලා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද හාමුදුරුව වන්දනා කරලා කියනවා ස්වාමීනි හරිම ආශ්චර්යයි හරිම අద్භූතයි. තථාගතයන් වහන්සේට දැන් නම් ගොඩක් සනීපයි වගේ. එතකොට අපිට පේනවා පින්වතුනි හිතේ දියුණුව චිත්ත බලය 이르දිපාද වඩපු කෙනෙකුට රෝග පීඩා පවා යටපත් කරලා සුවපත් භාවයට ඒ චිත්ත දියුණුව යොදා ගන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ 이르දිපාද වඩපු කෙනෙක් කැමතිනම් ආයුෂ් කල්පයක් ඒ වෙනකොට තියෙන පරමාවිශාරී ඊටත් වැඩිපුර වුණත් ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරපු නිසා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරගත්තා. අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ හිත වඩපු ශ්‍රාවකයෝ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ඒ නිසා නිරෝගීකම කියන්නේ උතුම්ම සැපයක්. ආරෝග්‍යා පරමාලාභ නිරෝගිකම උතුම්ම ලාභයක්. සන්තුට්ටි පරමන්දන හිතේ සතුට කියන්නේ පරම ධනයයි. ඒ නිසා සතුටෙන් ඉන්න සැහැල්ලු මනසක් බොහොම ධර්මානුකුල නිරාමිස ප්‍රීතිමත් මනසක් මේ කාලය තුළ ඇති කරගන්න. ඒ වගේම නිරෝගිකම ගැන ඔබේ ප්‍රතිශක්තිකරණය ඔබේ ආහාර රටාව මේ කාලය තුළ ඉතාමත් සැලකිලිමත්වෙමින් ධර්මානුකූලව පින්දහම් කරමින් මනස ශක්තිමත්ව තියාගන්න. කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා. අන්න එතකොට ඔබට මේ රෝගයට පවා හොඳින් මූණ දීලා මේ රෝගයෙන් පවා ජයගන්න අපිට පුළුවන්කම තියෙනවා. තියෙන නිසා පින්වතුනි එන කරදර විපත් සියල්ල අපි ධර්මානුකූලවම ජයගෙන ඒ කරදර අපිට ආශිර්වාදයක් කරගන්න පුළුවන් නිවන් මගට මේ භයානක සසරින් මිදෙන්න ගුණධර්ම වඩන්න. දැන් බලන්න බොහෝ කාලයක් අනේ අපිට වෙලාවක් නෑ වැඩ කරදර භාවනා කරන්න වෙලාවක් නෑ කියපු අයට දැන් ඕන තරම් වෙලාව තියෙනවා. දැන් සමහරුන්ට ගෙවල් වල ඉන්න කම්මැලි කරන්න දෙයක් නෑ. භාවනා කරන්න බණ අහන්න කුසල් වඩන්න අප්‍රමාදීව ගුණධර්ම පුරන්න. ඔබට කාලයක් ගිහිල්ලා ආපස්සට හැරලා බලනකොට තේරෙයි මේ වසංගතය නිසා මම භාවනා කරලා හිත දියුණු කරගත්තා. ඒ කාලේ කොච්චර අපි බණ අහලා දහම් දැනුම වැඩුවද? ඒ කාලය තුළ මං කොච්චර කුසල් වැඩුවද? මේ කරදර විපත් කාලේ මට නම් ආශිර්වාදයක් වුණා ධර්මයේ දියුණු කරගන්න. අන්න ඒ විදිහට ශක්තිමත් මනසක් ඇතුව ධර්මාවබෝධයේ පැත්තට හිත සකස් කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව කුසල් දහම් වඩාගෙන හිත ශක්තිමත් කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.